18 වෙනි ප්‍රශ්නය 18 වෙනි ප්‍රශ්නයේදී අපිට අහන්නේ දත්ත සම්ප්‍රේෂණයේදී මෝර්ජන තාක්ෂණයේදී සිදු කරන ක්‍රියාවලිය කුමක්ද කියලා. මෝර්ජනය මොඩියුලේෂන් නැත්නම් මෝර්ජනය කියන එක අපි කරන ආකාර තුනකට විස්තාර මෝර්ජනය, සංඛ්‍යාත මෝර්ජනය සහ ඒ වගේම කලා මෝර්ජනය. නැත්නම් phase modulation, amplitude modulation, frequency modulation. මේ වචන වලින් අහලා නැති වුණාට සමහරට අහලා ඇති FM කියලා අහලා තියෙනව නේද? FM කියන්නේ frequency modulation. සංඛ්‍යාත හිරු FM, sun FM, සූර්යන් FM, තියෙන සිරස FM, ඔක්කොම FM දෙරණ අරවා මේ ඔක්කොම FM, IDN FM, all FMs. සියලුම FM. ඒ මූර්ජනයට ලක් කරලා තමයි තියෙන්නේ. දත්ත සම්ප්‍රේෂණයේදී මූර්ජනය කරනවා. මූර්ජනය කරනවා කියලා කියන්නේ සංඛ්‍යාතයෙන් වැඩි තරංගයක් එක්ක අපි සංඛ්‍යාතයේ අඩු තරංගය මිශ්‍ර කරනවා. සංඛ්‍යාතයෙන් වැඩි තරංගය සංඛ්‍යාතයෙන් අඩු තරංගයක් එක්ක මිශ්‍ර කරන හේතුව සංඛ්‍යාතයේ වැඩි තරංගයකට ඈතට ගමන් කරන්න පුළුවන්. සංඛ්‍යාතයේ වැඩි තරංගයකට ඈතට ගමන් කරන්න පුළුවන්. ඉතින් ඒ හින්දාම කරන උපක්‍රමයක් තමයි සංඛ්‍යාතයේ වැඩි තරංගයක් සමග සංඛ්‍යාතයේ අඩු තරංගයක් සම්බන්ධ කරලා යවන එක. ඉතින් ඒ හරහා අපට පුළුවන් වෙන කියන්නේ යම් ප්‍රදේශයකට අපිට අවශ්‍ය සංඥාව ඒ සංඛ්‍යාතේ යවා ගන්න. මේක ඩිජිටල් නැත්නම් සංඛ්‍යාංක තරංග වලට කරන්නත් පුළුවන්, ප්‍රතිසම තරංග වලට කරන්නත් පුළුවන්. ප්‍රතිසම තරංග වලට කරද්දී තමයි අපි කියන්නේ AM FM PM කියලා. සංඛ්‍යාංක තරංග වලට මේක කරද්දී අපි කියනවා ASK FSK PSK කියලා. amplitude shift keying, phase shift keying, ඒ වගේම frequency shift keying. හරි. ඒ ඩිජිටල් නම් analog නම් modulation. හරි. ඉතින් දැන් මෙතනින් අපිට තෝරන්න තියෙන උත්තරේ සම්ප්‍රේෂණය කරන ලද සංඥාවෙහි තොරතුරු කේතනය කිරීම. ඒක හරි. සම්ප්‍රේෂණය කරන ලද තොරතුරු වල සංඥා කේතනය කිරීම. සම්ප්‍රේෂණය කරන ලද සංඥාවෙහි තොරතුරු කේතනය කිරීම කියන්න පුළුවන්. සම්ප්‍රේෂණය කරන ලද සංඥාවෙන් තොරතුරු ලබා ගැනීම. නැහැ. සම්ප්‍රේෂණය කරන ලද තොරතුරු වලින් සංඥාව ලබා ගැනීම. ඒත් නැහැ. අවම විකෘතියක් සහිතව තොරතුරුව හුවමාරු කිරීම. මේකෙදී ඒකත් හරි. අවම විකෘතියක් සහිතව තොරතුරු හුවමාරු කරන්නත් මේක පාවිච්චි කරන්න පුළුවන්. සම්ප්‍රේෂණය කරන ලද සංඥාවෙහි තොරතුරු කේතනය කිරීම කියන එක ගත්තත් හරි. එහෙමනම් අපිට වඩා නිවැරදි පිළිතුරකට යන්න වෙනවා. වඩා නිවැරදි පිළිතුර විදියට අපි ගමු. කොකද ගන්න? සම්ප්‍රේෂණය කරන ලද සංඥාවෙහි තොරතුරු කේතනය කිරීම. පළවෙනි එක ගමු අපි පිළිතුර විදියට. හරි. ඉතින් මෙතනදී දරුවනේ මම කිව්වා මේ සංඛ්‍යාංක සංඥා, ප්‍රතිසම සංඥා කියලා දෙකක්. ඒ වගේම නියම නොවන මාධ්‍ය, නියම මාධ්‍ය මේ වචන වල ඔයගොල්ලෝ අදහස වටහා ගන්න ඕන, අදහස තේරුම් ගන්න ඕන. ඉතින් ඒ වගේ අපහසුතාවයක් තියෙන තැන්වල නොදන්නා වචනයක් අහු වුණොත් ඔයගොල්ලන්ට අහන්න පුළුවන්. එහෙම නැත්නම් මම කියන වෙලාවට ඒක පොඩ්ඩක් ලියාගත්තා නම් හොඳයි. හරි. modulation AM FM PM ASK FSK PSK කියන modulation techniques ටික අපිට තියෙනවා. මම මේක පෙන්වන්නම් සරලව ඔයගොල්ලන්ට. හරි. මේක බලන්නකෝ. හරි. මේ තියෙන්නේ ඔය කියපු කතන්දරේ. මෙතනදී මේ තියෙන්නේ අපි යවන්න බලාපොරොත්තු වෙන තොරතුරු input නැත්නම් ආදානය අපි යවන්න බලාපොරොත්තු වෙන තොරතුරු. එතකොට මේ තමයි අපි සම්ප්‍රේෂණය කරන තරංගය. carrier frequency කියලා කියන්නේ සම්ප්‍රේෂිත තරංගය. සම්ප්‍රේෂිත තරංගයේ මේ තියෙන තොරතුරු. එතකොට සම්ප්‍රේෂිත තරංගයේහි තොරතුරු ඇතුළත් කිරීම තමයි එකක් විස්තරය වෙනස් කිරීම මගින්. මේ සම්ප්‍රේෂිත තරංගයේ විස්තරය වෙනස් කිරීම මගින් තොරතුරු ගබඩා කරන්න පුළුවන්. විස්තරය කියන්නේ මේකේ බලය, ප්‍රමාණය, තරංගේ power එක, ශක්තිය. විස්තරයත් එක්කම ශක්තියත් වෙනස් වෙනවා. සම්ප්‍රේෂණය කරන තරංගයේ විස්තරය වෙනස් කිරීම මගින් අපිට පුළුවන් තොරතුරු sannivedanaya කරන්න. සම්ප්‍රේෂණය කරන තරංගයේ
සංඛ්‍යාතය දැන් මෙතන මේ හරියදී සංඛ්‍යාතයේ අඩු සංඛ්‍යාතය මේ උස තැන්වලදී සංඛ්‍යාතයේ වැඩි සංඛ්‍යාතය පහත තැන්වලදී නිම්න කියලා කියනවා ශීර්ෂයකදී සංඛ්‍යාතයේ වැඩි නිම්නයකදී සංඛ්‍යාතයේ අඩු ආදී වශයෙන් සම්ප්‍රේෂණය කරන තරංගයේ සංඛ්‍යාතය වෙනස් කිරීම මගින් තොරතුරු ගබඩා කිරීම FM කියලා කියනවා frequency modulation ඒ වගේම සම්ප්‍රේෂණය කරන තරංගයේ කලාව වෙනස් කිරීම එසේ නැත්නම් දිශාව වෙනස් කිරීම සම්ප්‍රේෂණය කරන තරංගයේ දිශාව වෙනස් කිරීම මේ සම්ප්‍රේෂණය වන තරංගය මේ අතට ගමන් කරමින් ඉන්න පහළට යන්න පටන් ගන්නත් දිශාව අනිත් පැත්තට මෙහෙම ගමන් කරමින් ඉන්නකොට ආයෙ ඉහළට යන්න පටන් ගන්නවා ඉහළට යන්න පටන් ගන්නත් දිශාව අනිත් පැත්තට මේ විදිහට දිශානතිය වෙනස් කරලා කලාව කියලා කියනවා මේ දිශාව නැත්නම් කලාව වෙනස් කිරීම කෝණය වෙනස් කිරීම මගින් දත්ත කේතනය කරන්න පුළුවන් සම්ප්‍රේෂණය කරන තරංගය. ඒකට කියනවා අපි PN කලා මූර්ජනය. හරි විස්තාර මූර්ජනය සංඛ්‍යාත මූර්ජනය සහ පේස් කලා මූර්ජනය කියලා අපිට කියන්න පුළුවන්. හරි අපහැදිලි යමක් තියනවද නැත්නම් තේරුණාද? ඊළඟට මේක ඩිජිටල් තරංගයක් වෙන්නත් පුළුවන්. නැත්නම් සංඛ්‍යාංක තරංගයක්. සංඛ්‍යාංක තරංගයක් වුණා නම් මේක වඩාත් පහසුයි. මොකද අවස්ථා දෙකයි තියෙන්නේ. අර වගේ නිකන් ක්‍රමානුකූලව වෙනස් වෙන්න ඕන නැහැ. එහෙම ක්‍රමානුකූලව අඩු වෙන්න එහෙම ඕනේ නැහැ. අවස්ථා දෙකයි high low උස සහ පහත. ඒ හින්දා මේ පහත තැන්වලදී සංඥාව නැහැ. ඊට සංඥාව තියෙනවා. සංඥාව නැහැ සංඥාව තියෙනවා. සංඥාව නැහැ. ඔය විදිහට අපිට විස්තාර මූර්ජනය කරන්න පුළුවන්. ඒ වගේම සංඛ්‍යාත මූර්ජනය කරන්න පුළුවන් මේ බිඳුවේ තියෙන තැන්වලදී අඩු සංඛ්‍යාත වැඩි සංඛ්‍යාත අඩු සංඛ්‍යාත වැඩි සංඛ්‍යාත අඩු සංඛ්‍යාත වැඩි සංඛ්‍යාත වශයෙන් ඒ වගේම කලා මූර්ජනය කරන්න පුළුවන් දිශාව සම්පූර්ණයෙන් අනිත් පැත්ත හැරවීම කලින් කතා කරා. හරි. ඉතින් මේ විදිහට ඩිජිටල් තරංගයක මොඩියුලේට් කරනකොට අපි කියනවා amplitude shift keying, phase shift keying සහ frequency shift keying. නැත්නම් කලා මේකත් ඇත්තටම අර වගේම තමයි කලා මූර්ජනය සංඛ්‍යාත මූර්ජනය ඒ සංකල්පයම තමයි සහ විස්තර මූර්ජනය ඒක ඩිජිටල් තරංග වලට කරන්න ඇනලොග් තරංග වලට කරන්න හරි මම හිතනවා මෙතනින් පැහැදිලි වෙන්නේ නැති කියලා මම කියපු දේ අපි ආපහු අපේ පේපර් ඩිස්කෂන් එකට යමු හරි ඊළඟට තියෙනවා බස් පළකයක් පිළිබඳ කවර පහත කවර වගන්ති සත්‍ය වේද බස් පළකයක් පිළිබඳව පහත කවර වගන්ති සත්‍ය වේද හරි හිතලා බලලා දෙන්න බලන්න උත්තරයක් මේකට බස් පළකයක් පිළිබඳ සත්‍ය වන්නේ කුමක්ද කියලා කියවලා බලලා උත්තරයක් දෙන්න උත්සාහ කරන්න බස් ස්පලකයක් සම්බන්ධ සත්‍ය වන්නේ කුමක්ද? ස්පලකයක් කියලා කියන්නේ මොකද පුතේ? හතරවෙනි එක. හතරවෙනි එකේ තියෙන BD පමණි. හරි. ස්පලකයක් කියන්නේ මොකක්ද? ජයනි ස්පලකයක් නැත්නම් ටොපොලොජි එකක් කියන්නේ මොකක්ද? ඔව්. ස්පලකයක්. එහෙම නැත්නම් ටොපොලොජි එකක් කියන්නේ මොකක්ද? හරි මතක නැහැ හොඳයි විභාගයේම ළඟයි හරි ස්පලකයක් කියලා කියන්නේ යම් ජාලයක් අපි භෞතිකව හෝ එහෙම නැත්නම් තාර්කිකව පිළියෙල කරලා තියෙන ආකාරය අපි ඒකේ ස්පලකයක් කියලා කියනවා යම් ජාලයක් භෞතිකව හෝ තාර්කිකව සම්බන්ධ කර ඇති ආකාරය. හරි ලියාගත්තත් කමන්නේ. යම් ජාලයක් භෞතිකව හෝ තාර්කිකව සම්බන්ධ කර ඇති ආකාරය ස්පලකයක් කියලා අපි හඳුන්වනවා. යම් ජාලයක් භෞතිකව හෝ තාර්කිකව
ඒක අපි ස්ඵලකයක් කියලා කියනවා. හරි භෞතිකව සම්බන්ධ කරලා තියෙන විදිහට අපි කියනවා භෞතික ස්ඵලක කියලා. තාර්කිකව සම්බන්ධ කරලා තියෙන එකට අපි කියනවා තාර්කික ස්ඵලක කියලා. භෞතිකව සම්බන්ධ කරලා තියෙන විදිහට අපි කියනවා භෞතික ස්ඵලක කියලා. තාර්කිකව සම්බන්ධ කරලා තියෙන එකට අපි කියනවා තාර්කික ස්ඵලක කියලා. හරි. එතකොට ඒකත් වර්ග දෙකක් තියෙනවා. භෞතික ස්ඵලකද තාර්කික ස්ඵලකද කියලා. හරි. අපි යමු ප්‍රශ්නෙට. එතකොට මේ ස්ඵලක ගැන කියනවා නම් ස්ඵලක වර්ග ගොඩක් තියෙනවා. ඔයගොල්ලන්ට මතක ඇති බස් ටොපොලොජි, රින් ටොපොලොජි, ස්ටාර් ටොපොලොජි, මෙෂ් ටොපොලොජි, ට්‍රී ටොපොලොජි ඔය ආදී වශයෙන් ටොපොලොජිස් වර්ග නැත්නම් ස්ඵලක වර්ග කීපයක් අපිට දක්නට ලැබෙනවා. හරි. මේ බලන්න. මෙතන කීපයක් මම දාලා තියෙනවා. බස් ටොපොලොජි. බස් ඵලකය. බස් ඵලකයේදී අපිට තනි එක ලයින් එකක් අපි කියනවා බේස් ලයින් එකක් කියලා. තනි මාර්ගයකට තනි ලයින් එකකට තනි රැහැනකට අනෙකුත් සියලු ජාල උපාංග සම්බන්ධ වෙනවා. මේ ජාල උපාංග සම්බන්ධ වෙන්නේ T සම්බන්ධ නැත්නම් T කනෙක්ටර් මගින්. අර ඔයගොල්ලෝ දැකලා ඇති ඔය ස්ලෝන් හරි මොන හරි බට ලයින් තියෙන්නේ. පයිප්ලයින් ඒ පයිප්ලයින් එකකට නිකන් වතුර යන ලයින් එකකට අලුතෙන් එකෙන් මේ වතුර ගන්නකොට කොහොමද අපි ගන්නෙ? තව අලුත් ටැප් ලයින් එකක් දාගන්න ඕන නම් T කනෙක්ට් එකක් ගහලා අර යන එකට T එකක් ගහලා අපි වතුර ගන්නවා අලුතෙන්. එතන මෙතනත් ආය අලුතෙන් ගන්නවා නම් T එකක් ගහලා ගන්නවා. මෙතන T එකක් ගහලා ගන්නවා. හැබැයි මේ T එකක් ගහලා ගන්න වෙලාවට මොකද වෙන්නේ වතුර? අනිත් තැන් වලට වතුර ගමන් කරනවද විසන්දි වෙනවද? ගමන් නොකර තියෙනවද? T එකක් ගහන වෙලාවට නදුන් මේ වතුර ප්‍රධාන බටේට වතුර බටය සම්බන්ධ කරද්දී ප්‍රධාන බටේ වතුර ගියොත් හරියනවද? නවත්තන්න වෙයිද? නදුන් සහජ කියනවා. වතුර බට දන්නවනේ. ඔව් සර්. ඔව් වතුර බට වලට අපි අලුත් වතුර බටය සම්බන්ධ කරනකොට කොහොමද සම්බන්ධ කරන්නේ? T එකක් ගහලා නෙමෙයිද? T කියලා T ජංක්ෂන් එකක් කියලා කියනවාද? T කැලලක් කියලා කියන්නේ. ඔව් සර්. එහෙමනේ සම්බන්ධ කරන්නේ. ඒතකොට අලුත් T එකක් ගන්න. එහෙම T එකක් T ජංක්ෂන් එකක් නැත්නම් T කනෙක්ට් එකක් ගාලා සම්බන්ධ කරද්දී අර ප්‍රධාන බටේ වතුර යනකොටද කරන්නේ නැත්නම් වතුර නවත්තලාද? නවත්තලා. නවත්තන්න ඕන. නැත්නම් මොකද වෙන්නේ? වතුර හැමතැනම යනවා. ඉතින් ඔය වගේ තමයි මේ ජාලය. බස් ඵලකයේදී අලුත් දෙයක් සම්බන්ධ කරද්දී තියෙන එකක් ගලවද්දී මේ ජාලය නවත්තන්න ඕන. එහෙම ජාලය නැවැත්තුවේ නැත්නම් මේ ජාලයේ දත්ත ගමන් කරන එකට ප්‍රශ්නයක් වෙනවා. මේ දත්ත වලට හානි වෙනවා. ඒ හින්දා ජාලය සම්පූර්ණයෙන්ම ඇන හිටිනවා අලුතෙන් පරිගණකයක් සම්බන්ධ කරද්දී. ඒක තමයි විශාලතම ගැටලුව මේ ජාලයේ තියෙන බස් ඵලකයේ. අලුතෙන් කෙනෙක් සම්බන්ධ කරද්දී ගැටලුවක් ඒ බස් ඵලකේ තාමත් පාවිච්චි වෙනවා. බස් ඵලකේ පාවිච්චි වෙනවා. පාවිච්චි වෙනවා ප්‍රධාන වශයෙන් ඉන්ටර්නෙට් අන්තර්ජාලය පාවිච්චි වෙනවා. අපිට අන්තර්ජාලය ලැබෙන්නේ මේ බස් ඵලකය ඒ වගේ සම්බන්ධ වුණ බස් ඵලකයේ අනුව සම්බන්ධ වුණ ෆයිබර් නැත්නම් ප්‍රකාශ තන්තු රැහැනකින් තමයි ප්‍රකාශ රැහැනකින් තමයි අපිට අන්තර්ජාල සේවාව ලැබෙන්නේ. ඉතින් අදටත් මේක පාවිච්චි වෙනවා. හරි. අපි ඒකට කියනවා CMEV කේබල් එක කියලා. South East Asia, Middle East, Western Europe කියලා මේ countries මේ රටවල් සම්බන්ධ කරන මම මේක පෙන්නන්න. මේ රටවල් සම්බන්ධ කරන කේබල් එකක් තියෙනවා. මේ කේබල් එක හරහා තමයි මේ තියෙන්නේ මේක බස් ඵලකයේ විදිහට තමයි මේ රටවල් දැන් අපිට ලංකාවට ඔහොම ලැබෙන්නේ. කොහොමද? ඉතින් රටවල් එහෙම සම්බන්ධ කරලා තියෙන හින්දා තමයි අපිට අන්තර්ජාල පහසුකම ලැබෙන්නේ. හැබැයි මේකේ බස් ඵලකයේ විතරක් නෙමෙයි තියෙන්නේ මේ අන්තර්ජාලය. ඒක ඇත්තටම අපි කියන ට්‍රී නැත්නම්
ගහක් වගේ තියෙන්නේ. මොකද මේ බස් පලකයෙන් ශාඛාවක් ආවම මේ ශාඛාව ආයේ බෙදලා දෙනවා ස්ටාර් ටොපොලොජි එකකින්. තාරකාස් පලකයෙන්. තාරකාස් පලකයෙන් අපිට බෙදලා දෙනවා ස්ටාර් ටොපොලොජි එකකින්. ආයේ මේක නැවත නැවත බෙදලා දෙනවා. ඉතින් ඒ හින්දා තාරකාස් පලකයයි බස් පලකයයි එකතු වුණාම අපි කියන ට්‍රී නැත්නම් ගස් පලකය කියලා නේ කියන්නේ. ට්‍රී කියන එක. ඉතින් එහෙම කියන්න එපා ට්‍රී ටොපොලොජි කියලා කියන්න. මේ ගස් පලකය කියවම කතයි. හරි. කොහොම වුණත් ඉතින් මේ තමයි බස් ටොපොලොජි. ඊළඟට රින් ටොපොලොජි තියෙන්න පුළුවන්. හරි. ඒ කියන්නේ මේ සෙන්ට්‍රල් බේස් ලයින් එක එහෙම නැත්නම් මේ මධ්‍යගත රැහැන එක දිගට ගිහිල්ලා ඒකටම සම්බන්ධ වෙනවා. ලූපයක් ආකාරයෙන්. එහෙමනම් අපි කියනවා රින් ටොපොලොජි කියලා. ඉතින් ඒ වගේම තව තියෙනවා මේක තාරකාවක් විදිහට වටේට මේ මැද තියෙන ස්විච් එකට හැම කම්පෝනන්ට් එකම හැම නෙට්වර්ක් හැම ජාලගත කොටසක්ම මේ මැද තියෙන ස්විච් එකකට හෝ හබ් එකකට සම්බන්ධ වෙනවා. ඒමනම් තාරකාස් පලකය කියලා කියන්නේ. ඉතින් මේ විදිහට ස්පලක ගොඩක් තියෙනවා. හරි. ඒ ස්පලක ගොඩක් තියෙනවා. ඉතින් ඊට පස්සේ මම කිව්වා වගේ ට්‍රී ටොපොලොජි තියෙනවා. තියෙන්නේ ට්‍රී ටොපොලොජි වගේම ට්‍රී ටොපොලොජි කියන්නේ මේ වගේ බස් පලකයක් තියෙනවා. මේ බස් පලකයට සම්බන්ධ වෙලා T කනෙක්ටර් සම්බන්ධ වෙලා ඒවා හරහා ආය ස්ටාර් ටොපොලොජි තාරකාස් පලකය ආය තාරකාස් පලකය මෙතන ආය තාරකාස් පලකය ඒ විදිහට යන එකට අපි කියන ට්‍රී පලකයක් කියලා ට්‍රී ටොපොලොජි එකක් කියලා. ඒ වගේම තව තියෙන පුළුවන් මෙෂ් ටොපොලොජි එකක්. මෙෂ් ටොපොලොජි එකක් කියලා කියන්නේ හැම පරිගණකයක්ම අනෙකුත් හැම පරිගණකයකටම සම්බන්ධ වෙන ටොපොලොජි. ඉතින් මේ ආදී වශයෙන් ටොපොලොජිස් ගොඩක් තියෙනවා. හරි ටොපොලොජිස් ගොඩක් තියෙනවා. ඉතින් මේකේ මේ ටොපොලොජිස් ටික ඔයගොල්ලන්ගේ සිලබස් එකේ තියෙනවා. මතක තියාගන්න කොහොමද තියෙන්නේ කියලා. මේ ටික ඔයගොල්ලන්ගේ සිලබස් එකේ තියෙන ඒවා. හරි. ඉතින් මේ වගේ තමයි මේ ප්‍රශ්නේ අහලා තියෙන්නේ. අපි ඒකට උත්තරයක් සපයමු. කවර වදන්ති සාවාති වේ. පරිගණක ජාල සහ උපක්‍රම තනි රැහැනකට සම්බන්ධ කර ඇත. ඇත්තද බොරුද? ඇත්තද බොරුද? පරිගණක ජාල සහ උපක්‍රම තනි රැහැනකට සම්බන්ධ කර ඇත. පුතේ කතා කරන්න නම් වෙනවා. ඔව්. හරි සර්. ඊළඟට මොකද්ද ජයනිගේ මේකට වෙලා තියෙන්නේ මේ ඉන්ටර්නෙට් ලයින් එක ජයනිගේ සද්දයක් නැත්නම් මොකද්ද මයික් එක වැඩ කරන්නේ නැත්නම් කතා කරේම නැහැ දැන් ආපු වෙලාවෙ ඉඳන් පන්ති ජයනි ඉන්නවද පන්ති නැද්ද ඉන්නවා සර් බලාපොරොත්තු වෙන උත්තර දෙයි කියලා හරි සියලුම ගමනාගමන දක්ෂිණාවර්ත හෝ වාමාවර්තව සිදුවේ බස් ටොපොලොජි එකේ එහෙම දෙයක් නැහැ නේද ගමනාගමන ඕන පැත්තකට යන්න පුළුවන් නේ දකුණට වමට කියලා දෙයක් නෙමෙයි ඕන පැත්තකට යන්න පුළුවන් එහෙම දක්ෂිණාවර්ත හෝ වාමාවර්තව කියලා කියන්නේ වෙන්නේ රවුමට යනවා එහෙමනම් රින් මුදුස් පලකය ගැන තමයි මම කතා කරන්නේ කලාප පළල නෝඩු දෙකක් අතර හවුලේ බෙදා ගැනීම දෙකක් අතර කියලා කියන්න බෑනේ කලාප පළල නෝඩු දෙකක් අතර ඒ කියන්නේ බෑන්ඩ්විඩ්ත් එක දෙන්නෙක් අතර බෙදෙනවා දෙන්නෙක් අතර බෙදිල්ලක් නෙවෙයි මෙතනදි වෙන්නේ මෙතනදි හැමෝටම එකම කලාප පළල කියලා කියන්නේ කොච්චර දත්ත ගමන් කරනවාද ඒකක කාලයකදී ගමන් කරන දත්ත ප්‍රමාණය කොච්චරද කියලා යහන්නේ ඉතින් ඒක හැමෝටම බෙදිලා ඉන්නේ දෙන්නට විතරක් සෑම නෝඩුවකම Tamanගේ අසල්වැසියන් දෙදෙනාට සම්බන්ධ කර ඇත සෑම නෝඩුවක්ම Tamanගේ අසල්වැසියන් දෙදෙනාට මේ මොකක්ද අසල්වැසියන් දෙදෙනාට සම්බන්ධ කර ඇත
ඒක අපිට එහෙම කියන්නත් බෑ. ඉතින් අපිට මේක ඇත්තටම 100ට 100ක්ම නිවැරදි විදියට ගන්න පුළුවන් ඒ විතරයි. පරිගණක සහ ජාලුපක්‍රම තනි රැහැනකට සම්බන්ධ වේ. සියලුම ගමන දක්ෂිණාවර්තව වාමාවර්තව. දකුණට වමට. රවුමට සිද්ධ වෙන දෙයක් නෙවෙයි මේක. ඒත් අපිට ඉතින් ගන්න පුළුවන් දිශා දෙකටම නෙවෙන්නේ. දිශා දෙකටම වෙන හින්දා. ඒ කියන්නේ බස් ටොපොලොජි එක ගත්තම අපිට ගමනාන්ත සිද්ධ වෙන විදිය මේ දෙපැත්තට නෙවෙයි. මේ තියෙන බස් ටොපොලොජි එක අපිට කියන්න පුළුවන් එක්ක මේකේ ගමන් ගන්නේ ටොපොලොජි එක අනුව මේ පැත්තට හරි එක්ක මේ පැත්තට එක්ක මේ පැත්තට එහෙම ගත්තොත් දක්ෂිණාවර්තව හෝ වාමාවර්තව කියන්න පුළුවන්. ඒ අරින් ඉතින් වෙන යන්න විදියකුත් නැහැ නේ මේකේ. මොකද වෙන කොහේ යන්නද උඩ පල්ලෙහා යන්නත් බෑ මේ පැත්තට හෝ මේ පැත්තට බෑ. ඉතින් මේ විදියට හිතලා අපිට උත්තරේ ඒ විදිහට ගන්න පුළුවන්. B සාවද්‍ය වන්නේ නේ දාලා තියෙන්නේ. සාවද්‍ය වන්නේ මොනවද? සාවද්‍ය වන්නේ කලාප පළල නෝඩු අතර හවුලේ බෙදාගෙන කියන එක සාවද්‍යයි. හවුලේ නෝඩු අතර හවුලේ නෑ sorry මට වැරදිමක් වුණා. කලාප පළල නෝඩු දෙකක් අතර කියලා නෙමෙයි තියෙන්නේ. නෝඩු අතර හවුලේ බෙදාගන්න. ඒක හරි. කලාප පළල නෝඩු අතර හවුල් ඒ කියන්නේ හැමෝටම තියෙන ෂෙයාර්ඩ් ලයින් එකක්. ඒක හරි. sorry මටයි වැරදුනේ. හරි. ඒතර හරියවනේ වැරදියවනේ අහන්නේ. වැරදි ඒවා අහන්නේ. මම ආපහු කියන්න මට පුංචි වැරදීමක් වුණා. මේක හරි. මේක අපි දක්ෂිණාවර්තව වාමාවර්තව තියෙන්නේ සාමාන්‍ය රින් ටොපොලොජි වලට. අපි ඒක පොඩ්ඩකට තියමු. ඊළඟට කලාප පළල නෝඩු දෙකක් අතර නෙවෙයි නෝඩු අතර හවුලේ බෙදාගන්න. හරි. හැමෝම හවුලේ බෙදාගන්න. ඒකත් හරි. මේ දෙක කෙලින්ම හරි. එතකොට සෑම නෝඩුවක්ම අසල්වැසියන් දෙදෙනාට සම්බන්ධ කර ඇත කියලා දෙයක් නැහැ. ඒක රින් එකේදී වෙන්නේ. දෙපැත්තේ දෙන්නට සෙට් වෙන්නේ. එතකොට සියලු ගමනාන්ත දක්ෂිණාවර්ත වාමාවර්ත රින් එකේදී වෙන්නේ. ඒක BD තමයි ගන්න වෙන්නේ. හතරවෙනි උත්තරේ තමයි. නේද? ඒක හරි. සාවද්‍ය අහන්නේ. මටයි වැරදුනේ. සාවද්‍ය උත්තරේ අහන්නේ නිර්වාද්‍ය නෙමෙයි. සාවද්‍ය උත්තරේ අහන්නේ. ඒ සාවද්‍ය උත්තරේ විදිහට අපිට ගන්න වෙන්නේ. B සහ D කියන එක එහෙනම් හතරවෙනි උත්තරේ. හරි. හිස්තන සහිත පහත ප්‍රකාශය සලකන්න මාධ්‍ය ප්‍රවේශ පාලන MAC යොමු සාමාන්‍යයෙන් අංක වලින් ඉදිරිපත් කරේ. MAC ඇඩ්‍රස් එක මොනවාගෙන්ද පෙන්වන්නේ? අපි බැලුවා මේක. මොන අංක වලින්ද පෙන්වන්නේ MAC එක? ඔව්. 4.ක. හරි. උත්තරේ හරි. MAC ඇඩ්‍රස් එක කොහොමද අපි බලාගන්නේ? ඒකත් බලලා තියෙනවා. දැන් මට ජයනේ මට ඔය උත්තරේ දුන්න එකට මට පොඩි මේ මොකද්ද පසුවදනක් අවශ්‍යයි. ඔයා ඒ උත්තරේ දුන්නේ පොතේ පාඩම් කරපු එකකින්ද S2 දෙකට දැකපු එකකින්ද? පාඩම් කරපු එකකින්. පාඩම් කරපු එකකින්. හරි. ඔයා මේක දැකලම නැද්ද? MAC ඇඩ්‍රස් එකක් දැකලා නැද්ද? දැකලා ඇති. දැකලා ඇති. නෝක තමයි වැරද්ද. හරි. දැන් ඒ දැක්ක ටක් ගාලා උත්තරේ දෙන්න කිව්වම උත්තරේ දුන්නා. හැබැයි උත්තරේ දුන්නේ පාඩම් කරපු එකකින්. ඒක අවුලක් නෑ. ඒක එහෙම ඕන. හැබැයි එතනින් එහාට හිතන්න. මේක මීට වැඩිය ලේසි වට මතක තියාගන්න එක මීට වැඩිය ලේසි. ඔයා මේක පාඩම් කරන්නේ නැතුව දැකලා තිබ්බනම්. මම හැබැයි පෙන්නලා නම් තියෙනවා. මම පෙන්නලා තියෙනවා ඔයගොල්ලෝ බලලා නැතුව. හරි. කොහොමද බලන්නේ IP config කියලා ගහපෙටිය පෙන්නනවා physical address එක. IP if config Linux වල නම්. IP config Windows වල නම්. එතකොට පෙන්නනවා physical address එක. මේ ether කියලා පෙන්නන්නේ physical address එක. ether කියලා පෙන්නන්නේ physical address එක. ඒක 16 පාදයෙන් තමයි පෙන්නන්නේ. මේ තියෙන්නේ. ether මේ. ඕක තමයි physical address එක. MAC address එක කියන්නේ. හරි දැන් තවත් හොඳට මතක තියාගන්න පුළුවන්. ඒකයි මම කිව්වේ මතකයේ කියන එක ඇත්තට මේව කටපාඩම් කරන්න ඕනෙත් නැහැ.
IP address එක පෙන්නන්නේ 10 පාදයෙන්නේ. හැබැයි ඇත්තට මේක නිරූපණය කරන්නේ binary වලින්. පෙන්වන්නේ 10 පාදයෙන්. ඒ වගේම physical address එක MAC address එක පෙන්නන්නේ 16 පාදයෙන්. IP address එක 10 පාදයෙන්. හරි. මතක තියාගන්න ඊළඟ ප්‍රශ්නේදී තව ඉක්මනට උත්තර දෙන්න පුළුවන්. හරි. ඊළඟ එක. ඔබ විසින් C පන්තියේ අන්තර්ජාල නියමාවලි ලිපිනයක් සහිත උපජාල 16ක් නිර්මාණය කළ යුතු ඇත. මෙම උපජාල නිර්මාණය කිරීම සඳහා පද දැකන කුමන උපජාල ආවරණයක් සුදුසු වන්නේද? ඔබ විසින් C පන්තියේ ක්ලාස් C අන්තර්ජාල නියමාවලියක් සහිත උපජාල 16ක් සබ් නෙට්වර්ක් 16ක් හදන්න ඕනේ. සබ් නෙට්වර්ක් 16ක් හදන්න මොකද්ද පාවිච්චි කරන සබ්නෙට් මාස්ක් එක අහනවා. හරි මට මේකට නම් උත්තරයක් ඕන. මේක කඩපාඩම් කරලා කියන්න බෑ. මේකට ගාන හදන්න වෙනවා. හරි. කියන්නකො බලන්න මම වෙලාව දෙන්නම්. විනාඩි දෙකක් අරගෙන උත්තරයක් කියන්න. කොහොමද කියන්නේ? මොන ජාලකරණයෙන් තමයි මේ ප්‍රශ්න ටික අහලා තියෙන්නේ. පිළිවෙලට අහගෙන යන්න පේපර් එකේ. හරි. කටපාඩමින් හැමතේම කරන්න යන්න එපා. වැරදින්නේ බලමු. සමහරට හරියන්න අපිට තියෙනවා. ඒක එහෙම පාඩම් කරන්න බෑ. වට පුදුම විදිහට පාඩම් කරන්න වෙයි. පාඩම් කර. උපජාල 16ක් නේ. 16ක් හදන්න අඩුම ගානේ 16 හදන්න අපිට දෙකේ කීවෙනි බලයේද 16 වෙන්නේ? දෙකේ කීවෙනි බලයේද 16 වෙන්නේ? 4 වෙනි. ඔව් 4 වෙනි බලය. එහෙනම් බිට් 4ක්වත් ඕන. හරි. බිට් 4ක්වත් ඕන. මේ උපජාල හදද්දී අපි ගන්න විදිහ කතා කරා. දැන් C වර්ගයේ ජාලයක් නම් අපි දැනගන්න ඕන මේ C වර්ගයේ නම් මේ C class address එකක් නම් type C address එකක් නම් 1 2 3 4 5 6 7 8 1 2 3 4 5 6 7 8 1 2 3 4 5 6 7 8 1 2 3 4 5 6 7 8 C වර්ගයේ එකේදී මෙන්න මේ වගේ තමයි සාමාන්‍ය C වර්ගයේ ජාලයේදී සබ්නෙට් මාස්ක් එක තියෙන්නේ. උපජාල ආවරණය. හරි. උපජාල ආවරණය සාමාන්‍යයෙන් තියෙන්නේ මේ විදිහට C වර්ගයේ නම් type C. හරි. එතකොට උපජාල හදන්නේ දැන් මේක කොහොමත් මේ ටික දීලා තියෙන්නේ ඔයාලා ජාල වලට තියාගන්න. ඔන්න මම කහ පාට කරා. ජාල වලට තමයි ওই ටික තියෙන්නේ. එතකොට ජාලයක උපජාල හදන්න දැන් ඉතුරු වෙලා තියෙන ටිකෙන් තමයි අපි උපජාල වලට බිට්ටු තෝරා ගන්න ඕනේ. හරි. ඉතුරු වෙලා තියෙන ටික තමයි මේ ටික. මේ ටිකෙන් කීයක් ඕනද දැන් නඳුන් කිව්වා 16ක් හදන්න නම් දෙකේ බලවලින් ගන්නෙ. හරි. එතකොට 16ක් ඇඩ්‍රස් හදාගන්න 16ක් නෙට්වර්ක් හදාගන්න නම් බිට් 4ක් ඕන. මොකද බිට් 4ක් තිබ්බොත් තමයි දෙකේ 4 වෙනි බලය. දෙකේ 4 වෙනි බලය ඇවිල්ලා 16ක් එන්නේ. එහෙනම් මෙයාගෙන් 4ක් ඉල්ල ගන්න. මේ 4ත් ඉල්ල ගන්න ඕනේ. ඉල්ල ගන්න 4 මම දානවා කොළ පාටින්. ඒ ඉල්ල ගන්න 4 තමයි උපජාල හදන්නේ. හේතුව එයා හදනවා 0.0.0 කියලා උපජාලයක් 0.0.1 කියලා උපජාලයක් 0.1 කියලා උපජාලයක් 0.11 කියලා උපජාලයක් 0.1 කියලා උපජාලයක් 0.1 කියලා උපජාලයක් 0.11 බිඳු උපජාලය 0.1 කියන උපජාලය කියලා එයා උපජාල මෙතන කීයද? ඒ කියන්නේ මේ මුල් බිට් ටික මෙහෙමමයි පුතේ. මුල් බිට් ටික මෙහෙමම තියාගෙන මේ බිට් වෙනස් කර 1 2 3 4 5 6 7 8ක් හැදුවා. ඒ 8 විතරක් නෙමෙයි තව යාට පළවෙනි බිට් එකක් දාගන්න පුළුවන්. ඒ කියන්නේ මෙහෙම 1.0.1 ඊට පස්සේ 1.1 සහ 1.1 වශයෙන් උපජාල 16ක් හදන්න. හරි. මේ අවස්ථාව තමයි ගන්න කියලා කියන්නේ. ගාන හදන්නේ ඔහොමයි. හරි 16 නේ කියන්නේ. 16 කියන්නේ දෙකේ කියවෙන්නේ. දෙකේ 4 වෙනවා. එහෙනම් බිට් 4ක්. බිට් 4ක් ඕන. හැබැයි මෙහෙමයි. උපජාල වලට අදාළ නෝඩ් හදද්දි එහෙම බෑ. නෝඩ්ස් හදද්දි එහෙම බෑ. නෝඩ් හදද්දි උඩ නෝඩ් එකයි යට නෝඩ් එකයි අයින් කරනවා. ඇයි ඒ? උඩම ඇඩ්‍රස් එකයි පල්ලෙහාම ඇඩ්‍රස් එකයි අයින් කරනවා. මතකද? ඒ කියන්නේ මේ නෙට්වර්ක් වලට මෙහෙම නෙට්වර්ක් හදන්න පුළුවන් 16ක්. හරි. අපි හිතමු මේ 0.0.0 කියන නෙට්වර්ක් එක කියලා. ඒ කියන්නේ මේ ඔක්කොම තියලා 0.0.0 කියන නෙට්වර්ක් එක කියලා. මේක. කියන්නේ මේ තියෙන එක ඔන්න මේ උපජාලේ. මේ උපජාලේ බිඳුවෙනි ඇඩ්‍රස් එක අයින් කරනවා. ඒ වගේම මේ උපජාලේ අන්තිම ඇඩ්‍රස් එක මොකක්ද? මේ උපජාලේ අන්තිම ඇඩ්‍රස් එක තමයි මේක. මේ උපජාලේ අන්තිම ඇඩ්‍රස් එක මේ 4ම් බිඳුව තියෙද්දි මේ 4ම එක වෙන්න පුළුවන්.
එතකොට මේ තියෙන්නේ 250 දැන් අපි මොකක් හරි තියෙන IP එකක යම් පිටුමක අපිට තියෙන IP එකක් දීලා තියෙනවද මෙතන නෑ නේද? IP එකක් දීලා නෑ. හරි ඒක අමතක කරමුකෝ. නැත්නම් ගමුකෝ IP එකක් 192.168.0 නැත්නම් 1.0 කියලා ගමුකෝ. එතකොට මේ එකත් එක්ක ඇන්වෙන ඒවා එහෙමම තියෙනවා. එකත් එක්ක ඒ කියන්නේ එකේ වටක් එක්ක ඇන්නුනාම 192මයි. 168ත් එකේ වටක් එක්ක ඇන්නුනාම ඒකමයි. මේකත් එකත් එක්ක ඇන්නුනාම මේකමයි. මේක බිඳුවත් එක්ක ඇන්නුනාම බිඳුවයි. හරි එතකොට මේකත් බිඳුව තියෙදි මේ ටිකත් බිඳුවනේ. ඊළඟට මේ ටික විතරක් වුණාම යන්න පුළුවන් IP එක මොකක්ද පුතේ? මේ IP එක මේකෙන් හැදෙන IP එක තමයි 192.168.168.1.0 කියන්නේ. මේකෙන් හැදෙන එකත් කියන්න කොහොමද? මේ උපජාලාවරණයෙන් හැදෙන එක 192.168.1. කීයද? ගණන් කරන්න. 1 4 කියන්නේ කීයද? අඳුන් අන්න ඕක තමයි මම කියන්නේ. 15යි. 15යි. ඒක තමයි. හරි. බිඳුවයි 15යි පාවිච්චි කරන්නේ නැහැ. ඇයි ඒ? ඒ කියන්නේ මේ බිඳුවේනේ උපජාලයේ තියෙන බිඳුවේනේ ඇඩ්‍රස් එකයි ඒකේ තියෙන 15 වෙනි ඇඩ්‍රස් එකයි පාවිච්චි කරන්නේ නැහැ. හේතුව මේකට තමයි අපි කියන්නේ ජාල ලිපිනය කියලා. network IP. ජාල ලිපිනය කාටවත් දෙන්නේ නැහැ නෝඩ් වලට. ඒ වගේ මේකට අපි කියනවා broadcast IP කියලා. ඒ දෙක කාටවත් දෙන්නේ නැහැ. ජාල ලිපිනයයි අනිත් එක broadcast කියන්නේ මොකද්ද? broadcast සම්ප්‍රේෂණ broadcast කරනවා කියන්නේ dialogue broadband විකාශන නේ විකාශන ලිපින. ඔය ජාල ලිපිනේ විකාශන ලිපින. මතක් වුණ වෙලාවෙ ලියා ගන්න. ජාල ලිපිනේ කාටවත් දෙන්නේ නැහැ. විකාශන ලිපිනේ කාටවත් දෙන්නේ නැහැ. හරි මේ බිඳුවේනේ උපජාලය. දෙවනේ ඊළඟ උපජාලය මට කියන්නේ. එතකොට බිඳුවත් 15ත් අතර තමයි මේකේ ඒ කියන්නේ එක තමයි එකේ ඉඳන් 14 වෙනකන් කට්ටිය තමයි වැලිඩ්. හරි ඊළඟ උපජාලය කොහොමද හැදෙන්නේ? ඊළඟ උපජාලය හැදෙන්නේ මේක එක වෙලා. මේ තියෙන්නේ මේක එක වෙලා. මේක එක වෙලා හැදෙන උපජාලයේ පුතේ. හරි මේ තියෙන්නේ කීයද? මෙතන එක ආවම 16යි. මෙතන එකේව පහක් ආවම 31යි. බලන්න හරියද කියලා මම හදන. එතකොට ඒ තමයි ජාල ලිපිනය සහ විකාශන ලිපිනය. ඒ දෙක දෙන්නේ නැහැ කාටවත්. එතකොට මේ මොනවාද නෙට්වර්ක් 16ක් හැදුනට මේ නෙට්වර්ක් 16ට හොස්ට් 16 ගානේ හැදෙනවද? නෙට්වර්ක් 16ක් හදන්න පුළුවන් බිට් 4ක් තිබ්බොත්. ඒ නෙට්වර්ක් 16ටම හොස්ට්ලා 16 ගානේ හැදෙනවද? නෝඩ්ලා 16 ගානේ හැදෙනවද? පරිගණක 16 ගානේ සම්බන්ධ කරන්න පුළුවන්ද? බෑ. කීයද පුළුවන් එනම් සම්බන්ධ කරන්න? දැන් මේ જાතිය ජාලයකට පරිගණක සම්බන්ධ කර උපරිම වශයෙන් පරිගණක කීයද සම්බන්ධ කරන්න පුළුවන්? උත්තරේ තියෙනවා මෙතන. උපරිම කීයද බලන්න. ආ? රයිද? කීයද? 4 4 8 මට හරියට ඇහෙන්නේ. රස 14යි. හරි මං හිතනවා කියන්නේ නැත්තේ 14යි කියලා. 14යි 16ක් බෑනේ. 0යි 15යි දෙක අතහැරුණම 14යි පුළුවන්. එතකොට මේ වැනි ජාලයකට සම්බන්ධ කළ හැකි පරිගණක ගාන 14යි. හැබැයි ජාල 16ක් හදන්න පුළුවන්. ජාල 16ක් හදන්න හදන මේ ඇඩ්‍රස් එක මොකක්ද කියලා අහන්නේ. දැන් මේ හතරක් ගන්නවා නම් මේ හතරත් නෙට්වර්ක් වලට වෙන් කර ගන්නවා නම් අපි උපජාල ලිපිනයක් පෙන්නද්දී මේ එකේව ගණන් කරනවා. මෙහෙම තමයි අපි උපජාලය හදාගන්නේ. මෙහෙම උපජාලය හැදුවම ඔයාගේ මතකය නම් හරි හොඳයි. ඔයාලා කටපාඩම් කරලා හැබැයි හැම එකම නම් ගොඩ යන්න බැරි වෙයි. කීයද? 240. උත්තරේ හරි. 255යි 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 240 තමයි උත්තරේ. මේ 240 හැදෙන විදිහක් දන්නවනම් තමයි ඔයා වටිනා දරුවෙක් වෙන්නේ. එහෙම නැත්නම් ඔය කටපාඩමින් හැම එකම කරන්න බෑ. කොහොම පුළුවන් ඉතින් ඔයාට මං හිතන්නේ ඔයාට කරන්න වෙන්නේ
මේ ඔක්කොම ඔහොම පාඩම් කරලා ගියොත් එහෙම හොඳයි. ඉතින් ඔහොම කරන එක දෙකාතකින් එහෙම හරි කරන එක. විභාගෙට. ඒ මතක තියාගන්න පුතේ තර්කානුකූලව හිතන්න පුරුදු වෙන්න නැත්නම් ජීවිතේ ගොඩක් දේවල් අමාරුයි. කටපාඩම් කරලා කරන්න අනාගතයට යද්දී එන තර්කානුකූලව හිතන්න පුරුදු වෙන්න. 240 තමයි එන්නේ මෙතන 128යි 128කුයි 64කුයි එකතු කරාම 192ක් වෙනවා 192කුයි 32කුයි එකතු කරන්න ඕන එතකොට එනවා 224ක් 224කුයි 16කුයි එකතු කරන්න ඕන 240ක් එනවා. කොහොම තමයි 240 එන්නේ. ඒකට මේ 15ත් එකතු වුණාම 255නේ හරි. උත්තරේ හරි. අනෙක් කරුණු ටිකක් තේරුණාද ජයනි නැද්ද? තේරුණා සර්. හරි මම